රයිට් මම කියන්න හදන්නේ මේ ටෙන්සස් ගැන මතක් කරන්නයි මත් ඊයේ කියලා දීපු ටිකම තමයි මේ පොඩ්ඩක් මතක් කරන්නේ ටෙන්සස් මේක ගැන ඉගෙන ගන්නකොට ටෙන්සස් කියන්නේ සාමාන්‍යයෙන් කාල කියන එක ඉංග්‍රීසි භාෂාවෙත් වෙනත් ඕනම භාෂාවක වගේ කාල ප්‍රභේද තුනයි තියෙන්නේ ප්‍රධාන කාල ප්‍රභේද තුනයි එකක් present tense වර්තමාන කාලය past tense අතීත කාලය future tense අනාගත කාලය ඉතින් මේ කාල තුනයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ එතකොට ඒ කාල තුනට අදාළ උපප්‍රභේද වශයෙන් කැඩුණු ටෙන්සස් 12ක් තියෙනවා 12ක් තියෙනවා ඒ වගේ. ඒතර ප්‍රධාන කාල තුනයි ඕන භාෂාවක් තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මම ගෙදර යනවා කියන වාක්‍යය ගත්තොත් මේ මුකුත් නීති වලින් තොරව හිතලා බැලුවොත් මම ගෙදර යනවා. එතකොට යනවා කියන එක ඊ කරපු විදිහක්ද දැන් කරපු එකක්ද කරන එකක්ද ඉස්සරහට කරන්න තියෙන එකක්ද? යනවා. යනවා. මොකද්ද? සාමාන්‍යයෙන් දැන් කරන එකක් නේද? yeah it's present tense වර්තමාන කාලේ. ගියා කිව්වනම් අතීත කාලේනේ. යාවි කිව්වනම් අනාගත කාලේ right. ඔය සිංහල භාෂාවේ යනවා කියන එක නිකන් පොඩි වර්තමාන අනාගත කාලින ගතියකුත් තියෙන නිසා කෙනෙක්ට පැටලෙන්න පුළුවන්. නමුත් සරලව හිතුවොත් අම්මා එනවා, අම්මා ආවා, අම්මා ඒවි. පැහැදිලිද? ඔය තුනේ තේරම කාල තුන පැහැදිලිව තේරෙනවනේ. බල්ලා කනවා, බල්ලා කෑවා, බල්ලා කාවි. ආන් ඒ විදිහට ගත්තට පස්සේ ඕනම එකක කොහොම කාල තුනක් තියෙනවා ප්‍රධාන. ඔය කාල තුන තව උපප්‍රභේද වලට කැඩිලා තමයි ටෙන්සස් කියන කෙන්නේ. එතකොට ටෙන්ස් මුලින්ම මම අවධානය යොමු කරේ ඊයේ දවසේ සිංහල සෙන්ටෙන්ස් එකකුයි ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකකුයි එහෙම නැත්නම් සිංහල වාක්‍යයක් සහ ඉංග්‍රීසි වාක්‍යයක් අතර වෙනස. මතකයි ඒකනේ. right. එතකොට සිංහල වාක්‍යයක් ගත්තාම උදාහරණයක් විදිහට අපි ලිව්වොත් මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. මම ක්‍රිකට් ගහනවා. එහෙම හිතමුකෝ. මම ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන වාක්‍යය ගත්තොත් කැලි තුනක් තියෙනවානේ. මම කියලා තියෙනවා, ක්‍රිකට් කියලා තියෙනවා, සෙල්ලම් කරනවා කියන ක්‍රියාපදේ තියෙනවා. එතකොට මේ කැලි තුනෙන් ක්‍රියාව කරන එක්කෙනා කවුද? මම. අපි යාට කියනවා කවුරු කියලාද? කතෘ කියලා සිංහලෙන්. ඉංග්‍රීසියෙන් කතෘට කියනවා කවුරු කියලාද? සබ්ජෙක්ට් කියලා. සබ්ජෙක්ට්. එතකොට ඒ වාක්‍යයේ සබ්ජෙක්ට් එක කවුද? මම. නේද? ඊට පස්සේ තියෙනවා ඔබ්ජෙක්ට් පදේ තමයි ඊළඟට තියෙන්නේ සිංහල වාක්‍යේ නම්. ක්‍රිකට් කියලානේ. මම ක්‍රිකට්. එතකොට ඒක තමයි සෙල්ලම් කිරීමට ලක්වන දේ තමයි ඒ තියෙන්නේ. සෙල්ලම් කරන්නේ එල්ලේ වුණා නම් එල්ලේ වෙනවා. වොලිබෝල් වුණා නම් වොලිබෝල් වෙනවනේ. ඒ විදිහට. ඊට පස්සේ verb එක තියෙන්නේ අග සිංහල වාක්‍යයේ. සෙල්ලම් කරනවා නේද? මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. එතකොට සෙන්ටෙන්ස් එකේ තියෙන සෙල්ලම් කරනවා කියන එක verb එකනේ. ඉතින් verb එක අගට යෙදෙන එක තමයි සිංහල වල සාමාන්‍ය ස්වභාවය. එතකොට subject එක, object එක සහ verb එක කියන පිළිවෙලට තමයි සිංහල වාක්‍ය හැදුනේ. නමුත් ඉංග්‍රීසියෙන් මම ඕකම ලිව්වොත් I play cricket. දෙවනියට ලියන්නේ play කියන වචනේනේ. එතකොට subject එක ගාවට එන්නේ verb එක. I play. ඊළඟට ලියන්නේ object එක. cricket. සෙල්ලම් කරනු ලබන දේ. I eat rice. මම බත් කනවා. නේද? ඉතින් ඔක සිංහලට හිතද්දි මම සෙල්ලම් කරනවා ක්‍රිකට්. එහෙම කියලා පෙරලන්න ඕනේ නැහැ. මං සාමාන්‍ය කියන විදිහට මම ක්‍රිකට් ගහනවා. I play cricket. I eat rice. මම බත් කනවා. I understand you. මම ඔයාව තේරුම් ගන්නවා. I write a letter. මම ලියුමක් ලියනවා. I call my friend. මම මගේ යාළුවට කෝල් කරනවා. නේද? I eat a mango. මම අඹ ගෙඩියක් කනවා. I eat bananas. මම කෙසෙල් ගෙඩි කනවා. නේද? I drive a car. මම කාර් එකක් පදිනවා. drive කරනවානේ. I කියන්නේ මමනේ. I drive a car. මම කාර් එකක් පදිනවා. මේ හැම වාක්‍යයකම subject verb object පිළිවෙලට තමයි වාක්‍ය තිබ්බේ. මම කිව්වේ පැහැදිලිනේ? right. ඊට පස්සේ subject පදේ ගැන වෙනම කිව්වා. subject පද කීයක් තියෙනවද? දෙකයි. right. දෙවර්ගයයි. subject පද දෙක කියන්නේ වර්ග දෙකක් තියෙනවනේ. there are two types of subjects. එකක් තමයි මොන ගියුලර්ද? singular. ඒක වචනයි. උදාහරණයක් විදිහට he ඔහු, she ඇය, it නේද? ඒක ඔහු. ඌ කියන එක අර්ථයෙන්. ඒ වගේ නිමල් කමල් සමන්නේ බල්ලා පූසා නේද ළමයා ඔය වගේ ඕන එකක්. ඒ ඕන එකක් ඇවිල්ලා තනි එකක් හඳුන්වන පදයක් නම් ඒක වචන. නමුත් මං කෝ ඊළඟට බහු වචන පද ප්ලූරල් ඒවා. ඉංග්‍රීසි වල තියෙන විශේෂ එකක් තමයි මේ මම කියන වචනේ I. හඳුන්වද්දී එක්කෙනා ඉන්නේ. නමුත් එයා ප්ලූරල් පදයක් විදිහට ප්‍රසන්ට් ටෙන්ස් එකේදී පාවිච්චි වෙනවනේ. ඒ වගේම you කියන එක. ඔයා, ඔයාලා කියන අර්ථ දෙක තුනම හඳුන්වන්න පාවිච්චි කරන you කියන පදේ. එතකොට ඒකත් බහුවචන පදයක් විදිහට පාවිච්චි කරනවා ඉංග්‍රීසි වල. ඒක ස්පෙෂල් පොයින්ට් එකක්.
ඔයා කිව්වහම ඉන්න එක්කෙනා ඉන්නේ. දෙන්නෙක් ඉන්නවද නැහැ? අහලා බලන්න මෙතන දෙන්නෙක් ඉන්නවද කියලා. right. ඉතින් මේ දෙන්නෙක් නැහැ. නමුත් එක්කෙනා ඉන්නේ. එක්කෙනා you කියන වචනේ තුලත් ඒ වෙලාවේදී there you plural කියලා සලකනවා. ඒක සමතයක්. හරිද? ඒ වගේම they they කියන්නේ ඒගොල්ලෝ ඔවුන් ඒකාණ්ඩය කියන තේරුම. ඉතින් මේ පදෙත් බහුවචනයි. ඒ වගේම doctors නේද? we කිව්වහම අපි කිව්වහම ගොඩක් ඉන්නවනේ. එතකොට මේ වගේ බල්ලෝ පූසෝ නේද? හාවෝ ලේනෝ නේද? ලේන්නු ඒ වගේ පද ඕන එකක් ප්ලූරල් පද තමයි සලකන්නේ. හරි සරලයි ඒක. ඊළඟට ක්‍රියාපද ගැන කිව්වා verbs ගැන. ඉංග්‍රීසි භාෂාවේ තියෙන ක්‍රියාපද බේස් ෆෝම් එකකින් නැත්නම් ක්‍රියාපදයක මූල රූපයෙන් බේසික් ස්වරූපයෙන් තියෙනකොට ක්‍රියාපදයක් අපි දන්න විදියට එය ඒක වචනද බහු වචනද ඕනම ක්‍රියාපදයක් බහු වචනයෙන් තමයි තියෙන්නේ කියලා මම කිව්වා. ඒ වුණාට අපිට ක්‍රියාපදයක් බහු වචනද කියලා නිකන් ගණන් කරන්න පුළුවන්ද? පේනවද? නෑනේ. we can't see verbs. අපිට ක්‍රියාපද දකින්න බෑ නේද? දැන් ඇක්ෂන් එකක් දකින්න පුළුවන්. නමුත් ක්‍රියාපද කියන්නේ 1යි 2යි කියලා ගණන් කරන්න බෑ ප්‍රායෝගිකව. but nouns අපිට ගණන් කරන්න පුළුවන් නේ. only one pen, two pens, three pens, the one boy, two boy, නේ two boys, three boys ආන් මේ විදිහට ගණන් කරන්න පුළුවන්. ක්‍රියාපද ගණන් කරන්න බැරි වුණාට අපිට මේ ව්‍යාකරණඥයන් විසින් දෙන ලද සම්මතයක් තමයි නේද අපිට කියනවා තමුසෙලා මතක තියාගන්නවා ක්‍රියාපද බහුවචනයි. ඕම කියලා තමයි සුද්ධ අපිට කියන්නේ. ඉතින් එතකොට අපි මතක තියාගන්නවා මේ මිනිස්සු කියන විදිහට ඒක. හරිද? අපිට බෑ වෙනස් කරන්න. ඊළඟට ඕක වැදගත්කම තියෙන්නේ සබ්ජෙක්ට් පදේ ඒකවචනයි නම් verb එකත් අපි ඒකවචනට හරවන්න ඕන. සබ්ජෙක්ට් පදේ බහුවචනයි නම් verb එකත් අර තියෙන විදිහටම බහුවචනේ තියන්න පුළුවන් නේ. I කිව්වොත් go කියන්න පුළුවන්. I go home. මම ගෙදර යනවා. I come නේද? I come මම එනවා. I drive මම පදිනවා. නේද? එහෙනම් ලස්සනට තියන්න පුළුවන් බහුවචනත් එක්ක. We go අපි යනවා. නේද? You go ඔයා යනවා. They go ඒගොල්ලෝ යනවා. නේද? I eat මම කනවා. We eat කිව්වොත් අපි කනවා. නේද? You eat කියන්නේ ඔයා කනවා. නේද? හැබැයි වැරදිලාවත් sheet එක අපිට මලින්ද සර් ගමුකෝ. මලින්ද සර් eat කියලා මං කියනවා. වැරදි නේද? හේතුව මොකෝ? ක්‍රියාපදයේ underwrite subject පදයේ singular නිසා. මලින්ද සර් කිව්වම එක්කෙනෙක් ඉන්නේ. සමහර දෙන්නෙක් වගේ මැවිලා පේන්න පුළුවන්. හතරකම දෙයියෝ ඒක වචනද බහුවචනද? sure ද? අද්දොල හත්තින් මූණු ටික 6ක් වගේ දින්නින්ද. ඒ වගේම කෙට්ටු ළමයේ ඒක වචනලා ලොකු මහත ළමයේ බහුවචන වෙන්න පුළුවන්ද? ඒත් බෑනේ. right. පදේ ස්වරූපය අනුව මේ අපි හිතන්න ඕනේ. මේ පදේ ගන්නා ඉඩ ප්‍රමාණය එකක්ද කියන එක. එතකොට I go කියන්නේ මම යනවා. මාලින්ද සර් go කියන්න බෑ. ඒක වචන නිසා නේද? verb එක හරියට සීසෝ එකක් වගේ. මේ verb එකයි subject එකයි ගැලපෙන්න ඕන. ක්‍රියාපදයේ බහුවචනයෙන් තියෙන්නේ කවදටත්. ඉතින් ඒක වචනයෙන් තියෙන කතෘ කෙනෙක් එක්ක යෙදුනහම එයා බහුවචනට හරව ගන්න ඕන. ඒකට පාවිච්චි කර නීති තුනක් කිව්වා. කාටද මතක? අකුරු තුනක් දාන අවස්ථා තුනක් කිව්වා. S යෙදීම ES IES. කාටද කියන්න පුළුවන් ES යොදන්නේ මොන වෙලාවටද කියලා? CH SH AS X O නේද? SH CH SX O SH CH SX O එහෙම මතක තියාගන්න. මෙහෙම තාලෙක SH CH SX O SH CH SX O SH CH SX O SH CH SX O ඔහොම කියලා මතක තියාගන්න. SH වලින් CH වලින් S වලින් X වලින් O වලින් මීට අමතරව තියෙන Z අකුරත් හරිම දුර්ලභයි වචන. Z අකුරින් ඉවර වුණත් අපි දාන්නේ ES. හරිද? උදාහරණයක් විදිහට අපි කිව්වා catch SH push 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 තල්ලු කරන ලෝකාන්තේ බලන්න ගියා. your friend comes යාළුවා එනවා push කරනවා යාව. එතකොට my friend push me නෙවෙයි pushes me නේද? මගේ යාළුවා pushes me. ඉතිකම තල්ලු කරන කෙනෙක් එන්න ඕනේ hinaවෙන් පේන්නේ. හරිද? කියන්න බෑනේ අද කාලේ කට්ටිය. ඉතින් මේ තල්ලු කරනවා push. එහෙනම් මේකට ඒක වචනට හැරෙව්වහම pushes. සිංහල තේරුම වෙනස් වෙන්නේ නෑ. pushes කිව්වත් තල්ලු කරනවා කියන අර්ථයම තමයි. ලංකාවේ මේ ගොඩක් අය සිංහලත් එක්ක මේක ගලපන්න ගිහිල්ලා ඔහු he pushes කිව්වම කියනවා මට ඇහිලා දිනවා සමහරු. ඔහු තල්ලු කරයි නේද? we push කිව්වම අපි තල්ලු කරමු එහෙම කියලා. එහෙම එකක් ඕනේ නෑ. සිංහල හදලා වගේ නෙමෙයි ඉංග්‍රීසි හදලා තියෙන්නේ. අපිට එහෙම වෙනස් කරන්න නෙමෙයි. සරල තේරුමක් තියෙන්නේ ඒකේ. තල්ලු කරනවා කියන එක තමයි. එනස මොකටද ES දැම්මම මොකක් වෙන්නේ නැද්ද? වෙනව එක දෙයක්. මොකද්ද? හැඩය වෙනස් වෙනවා. ස්වරූපය වෙනස් වුණා කියලා ඉවර වෙලා
අර්ථය වෙනස් වෙන්නේ නැහැ ඒකේ. හොඳට මතක තියාගන්න. මේ නිකන් ලංකාවේ භාෂාව පාවිච්චි කරද්දී අපේ රටවල වල මේ මහත්වරු සහ නෝනාවරු ඒක හිතලා කියනවා මේක එක වචන නිසා සිංහල පැටර්න් එකට හරවලා. රයිට්. ක්‍රියාව එකයි. ඊළඟට මේ CH catch catch කියන්නේ රක ගන්නවා අල්ල ගන්නවා නේද? අල්ලා ගන්නවා. මොනවාද දෙයක් අතරින් ටච් කරනවා නෙමෙයි මම කියන්නේ. කුමාර සංගක්කාර බෝලේ ටච් කරනවා නම් අල්ලනවන්නේ. catch කරනවා කියන්නේ අල්ල ගන්නවා. ඒක පොඩි තේරුමේ වෙනසක් තියෙනවා. ඒක මතක තියාගන්න ඕන. ඊට පස්සේ catch නම් catches නේද? catch නම් catches වෙනවා ශබ්ද කරද්දී. S අකුරෙන් ගත්තොත් kiss මම කිව්වා kiss කියන එක ඔයාලා දන්න වචනයක් පොඩි කාලේ ඉඳන්ම දන්නවා. මොන දේ අමතකුණත් මේ වචන වගේ ඒවා දන්නවා. kiss love ඒවා දන්නවා නේද? ඩික්ටේෂන් කරලා පාඩම් කරේ නැතත් ඒක මතකයි නිකන්. ඒ කියන්නේ ළමයි ඉන්ටරෙස්ට් ඒ වගේ. මොකද දෙමව්පියෝ වැඩි හිටියෝ පොඩි කාලේ අපිට ආදු දෙනවා නේ අත්තම්මලා සීයලා වඩාගෙන. ඒ මතකේ නිසාද දන්නේ තාම මතකයි වචන වලට කැමති. right kiss කියන්නේ සිප ගන්නවා කියන අර්ථය. ඉතින් kiss කියන කේස් අකුරක් තියෙන්නේ. බිම් බලාගෙන ඉන්න ලැජ්ජාවේ. right එහෙම එකක් නෙමෙයි කියන්නේ. right kisses කියලා කියන්නේ ඒකේ singular ස්වරූපය. the නේද? my mother kisses me. මගේ අම්මා මාව සිපිනවා. my grandmother kisses me. මගේ අත්තම්මා මාව සිමිනවා. නේද? අවුරුද්දට ගිහින් වැන්දම ඔළුව අත ගාලා අපේ ඔළුව එහෙම අත ගන්නවා ඒ කට්ටිය. ඔළුව සිපගෙන දරුවෙකුගේ අත්තම්මලා සියලා එහෙම අපිට ආශිර්වාද කරනවා. right. ඊට පස්සේ x අකුරෙන් ඉවර වෙනවා. fix fix කියන්නේ සවි කරනවා, fix කරනවා, විසඳනවා වගේ තේරුමක් තියෙන්නේ. එතකොට the boy fix the computer නෙමෙයි the boy නම් පිරිමි ළමයා එක වචනයි මොකක්ද උත්තරේ? fixes නේ. fixes නම් fixes කියන්නේ බලන්න fixes නෙමෙයි fixes කියන්නේ. ඇහුන්නේ නෑ. fee free not fee fa කියන්නේ මතක? fixes right okay bye fixes okay bye right අපිට කියන්නේ flower කියලා. come on right flower නම් පයන්න බෑ. fla හොඳට කර right ඔක හදාගමු. අපි මතකනේ ඉන්නේ අවුරුදු මුලදීත් මම දුන්න වැඩක්. මට කියන්නේ 15 කියලා. හරියට හරි. එහෙනම් ඒ අවුලක් තියන්නේ. ඒකට මේ අපිට විසඳුමක් දෙන්න පුළුවන්. එහෙම තියනවා ළමයින්ගේ ඒ දිවේ පිහිටීම. ඒක නැතුව ළමයට ඒක බැරුව නෙමෙයි. එයාට ඔයාලට මං කියන එක ඇහෙනවනේ. එනකොට ඒක කරන්නත් ඕන. ඒකට කටින් එන්නේ නැහැ ඒක. right ඒක අපි එයාට බැරි කමක් නෙමෙයි. එයාට 15 කියන එක 15 කියලා කියවෙන්නේ. ෆයන්න වෙනුවට පයන්න කියවීම මිනිසුන්ගේ දිවේ සහ මේ ශරීරයේ මුඛයේ පිහිටීම අනුව සිද්ධ වෙන දෙයක්. ඒක දිවේ නම්ශීලීභාවය මත ඒක උච්චාරණය වෙන්නේ නැහැ. එයාට ඔළුවටත් ඇහෙනවා ඒ කියන්න ඕනි කියන එක. ඉතින් මම මෙයාට ගැහුවා කියලා ඒක මට පුළුවන් නේද? තඩි ගහන ඩෝන් ගාලා. ගහන්න එපා. ගහන්නේ නැහැ නේද? ගැහුවා කියලා ඕක හරියන්නේ නැහැ. එහෙම වුණාම ඉංග්‍රීසිත් එපා වෙනවා. right ඒක අපි හිමිසරේ ෆන් එකේ ප්‍රැක්ටිස් වෙමු. කියන බෑ. කියන කියන right මම හුරු කරන්න හදා කියන හිනානිතු කියන come on මම සිංදුවක් නෙමේ pronunciation හදන හැටි පොඩි ව්‍යායාමයක් කරන්න දිවට කියන මම පෙරමුණට කවන්නේ කියන come on කියන right හරිද ඉතින් ඒ විදිහට හුරු වෙනවනේ පයන්න එන එක නවත්ත කර right මම ආයෙත් lesson එකට යනවා අපි කියලා දෙදී හිටියේ එකේ තිබ්බේ ඕ අකුරින් ඉවරනකොට ඊළඟට go වගේ එකකදී es දානවා goes කියලානේ ඒක වචනේ අරගෙන ඊළඟට ies දාන්නේ මොන වෙලාවෙදිද දෙවෙනි නීතිය y වලින් ඉවර වෙන්නත් ඕන තව සම්පූර්ණ වෙන්න ඕන දෙයක් තියෙනවා very good vowel අකුරක් නොවෙන්න ඕනනේ y ට පෙර යම් ක්‍රියාපදයක් y අකුරෙන් ඉවර වෙලා y ට පෙර අකුර vowel එකක් නෙමෙයි නම් a e i o u පහෙන් කන් නෙමෙයි නම් අපි y කපලා විසි කරලා දාලා ies දානවා සමහර කට්ටිය මේකෙදි කියන දෙයක් තමයි y අකුර i බවට හරවා es දමයි කියලා මොක වුණත් එකයිනේ අගට දාන්නේ ies y නෑ පැහැදිලිනේ ඒ අවස්ථාවට උදාහරණ තමයි fly
FLY fly සාමාන්‍යයෙන් මිනිස්සු fly කරනවා මේ වේගින් වාහනයක් මතර ගත්තාම right කුරුල්ලෝ කරන්නේ fly කරන එක. The bird flies කුරුල්ලා පියාඹිනවා. A bird flies නේ. birds නම් ගොඩක් නම් fly නේද? කුරුල්ලෝ ගොඩක් නම් බහුවචනයිනේ. birds fly. ඊට පස්සේ try කරනවා උත්සාහ කරනවා. The girl tries ගැහණු ළමයා උත්සාහ කරනවා. හැබැයි මම වුණා නම් I නම් try නේද? ඒ වගේ මතක තියෙන්න ඕන. මේ හැර අනිත් සෑම අවස්ථාවකදී මොකක්ද දාන්නේ? අගට එක අකුරක්. ඒ සකුරක් විතරයි දාන්නේ නේ. play plays, come comes, eat eats ඒ වගේ අවස්ථා 90ක් විතර තියෙනවා. මේක තමයි ඔයාට කියලා දුන්නු එක. ඊළඟට මම කියලා දෙනවා object කෙනෙක් ගැනත් වාක්‍යය. එදා කියලා දුන්නේ නැහැ subjective verb වෙන කියලා දෙන්නේ. This is the third one. object. note එක දෙන්න වෙනම මම නිකන් පැහැදිලි කරලා note එක දෙන්න හදන්නේ. මොකද අපි බෝරයක් ගහන්න කලින් sorry මේ මොකක් හරි වලක් හරන්න කලින් පොඩ්ඩක් අර තෙත වෙන්න වල වටේ පොඩ්ඩක් තෙත වෙන්න පස් ගන්න කමයි නම් වතුර ටිකක් කිහිනවා. ඇයි ඒ? එතකොට බුරුල්ලේයි අලවංගු දල් පාවිච්චි කරලා ඒක හරන්න ලේසි නිසා. ඒ වගේ තමයි මේ note එක දෙන්න කලින් පටස් ගාලා වටින් පිටින් බුරුල් වෙන්න පොඩ්ඩක් නේද? දැනුම චුට්ටක් දීලා දුන්නා මේක මතක ඉන්න ප්‍රමාණය වැඩි. එතකොට ඔබ්ජෙක්ට් කියලා කියන්නේ වාක්‍යයේ කර්මපදය. කර්මය කියලා කියන්නේ ක්‍රියාවට යටත් වෙන දේ. අම්මා මට ගහනවා කිව්වොතින් ගහනවා කියන එක ගුටිය කණ එක්කෙනා කවුද? මට කියන එක්කෙනානේ. අන්න ඒ පදේ තමයි ඔබ්ජෙක්ට් පදය. කර්මය. කර්මය තමයි ඔබ්ජෙක්ට් කියන එක. එතකොට හැම වාක්‍යයකටම ඔබ්ජෙක්ට් පද පිහිටන්නේ නැහැ. සමහර වාක්‍යවල ඔබ්ජෙක්ට් පද තියෙනවා සමහර ඒවායි නැහැ. හරිද? එතකොට කොහොමද සර් කොහොමද ඔබ්ජෙක්ට් පද හඳුනාගන්නේ කියන එක වාක්‍යයක ඔබ්ජෙක්ට් පද හඳුනාගන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. ඒ තමයි මොනවා හරි ක්‍රියාපදයක් ගත්තොත් right give me this paper right මොනවා හරි ක්‍රියාපදයක් ගත්තොත් මේකේ ඔයාලට මම මෙහෙම ලියලා පෙන්නනවා. හරිද? I play cricket right මේක ඔයාලට දකින්න පුළුවන් සබ්ජෙක්ට් පදය පැහැදිලිව. I මම verb එක play ඔබ්ජෙක්ට් එක මේකනේ. දැන් මෙහිම මේ ක්‍රිය ළමයි පුරුදු වෙලා ඉන්නේ සබ්ජෙක්ට් පදයයි verb එකයි. අන්න ඒකට පිටිපස්සෙන් තියෙන කෑල්ලකට ඔබ්ජෙක්ට් කියලා කියන්නේ. හැමදාම. මෙන්න මේක රවුම් කරාම ඔබ්ජෙක්ට් කියලා හිතනවා. දැන් මම තව උදාහරණයක් ලියන්නම්කෝ. I go home. දැන් මේක මට කියන්නකෝ සබ්ජෙක්ට් එක මොකද්ද? I verb එක මොකද්ද? go. ඔබ්ජෙක්ට් එක මොකද්ද? home. වැරදි. home කියන එක ඔබ්ජෙක්ට් එකක් නෙමෙයි. එතකොට මොකද සර් දැන් ওই පිටිපස්සේ තියෙන කෑල්ල දැන් බල්ලාගේ පිටිපස්සේ තියෙන කෑල්ල නැට වුණාට වාක්‍යයේ පිටිපස්සේ තියෙන හැම කෑල්ලක්ම ඔබ්ජෙක්ට් එකක්ද නැත. පැහැදිලිනේ? එහෙනම් කොහොමද දැන් ඕක නුවන් සමීර දන්නේ කොහොමද? ඕක මම නොදන්නේ. මොකක් හරි රහසක් තියෙන සර් ගාව මන්තරයක් වගේ ඕක අඳුර ගන්න. ඒක ඔබ්ජෙක්ට් කියන මේක නෑ කියනවා. අපිට කියලා දෙන්නකෝ. රයිට් ඒක කියලා දෙන්න තමයි හදන්නේ. දැන් මේ ක්‍රියාපද දෙක මේ පිටිපස්සේ තියෙන කෑල්ල ඔබ්ජෙක්ට් එකක් නෙමෙයි නම් මේක මොකද්ද? මේවට කියන්නේ හැමෝම රෙස්ට් එකක් කියලා. REST රෙස්ට් කියන්නේ මොකද්ද? ඉතිරි කෑල්ල වෙන මොකක්වත් එකක් නැහැ ඒවට කියනවා right predicate එක එක මහා නම් කියනවා ඒව මත්තන් දිවට ඉතර දාලා නැති නිසා මම කියන්නේ යන්නේ නැහැ. එතකොට මේක ඔබ්ජෙක්ට් එකක් බවත් I play cricket කියන වාක්‍යයේ cricket කියන පදේ ඔබ්ජෙක්ට් එකක් බවත් I go home කියන වාක්‍යයේ තියෙන home කියන එක ඔබ්ජෙක්ට් එකක් නොවන නිකන් rest පදයක් බවත් ඉතිරි පදේ කෑල්ල වාක්‍ය කියලාත් මම කියන්න හේතුව මොකද්ද? එහෙනම් චෙක් කරන ක්‍රමයක් තියෙනනේ. කොරෝනා තීද බලන්න ඔළුවට අල්ලන පොඩි මේක ටික් ගාලා මේ උණු වැඩිද බලන්න. දැන් කළා තීද අල්ලනවා right. දැන් කොටෙන් ගියන් අල්ලනවා ඒක. හරිද? එතකොට ඒකෙන් චෙක් කරන සිස්ටම් එකක් තියෙනවා. නිකන් මූණ බල්ලා කියා ඔයාට කොරෝනා ඔයා යන්න. ඔයාට නෑ ඔයා එන්න. නේද? ඔය ළමයා මෙහාට එන්න. ඔයාට කොරෝනා තියෙනවා. ඔයා යන්න. ඔයාට එන්න එපා. එහෙම කියලා අපිට කියන්න බෑනේ. සිස්ටම් එකක් තියෙන්න ඕන. එහෙනම් ව්‍යාකරණ වල සිස්ටම් එක තමයි ඔබ්ජෙක්ට් හඳුනා ගන්න නම් මේ තියෙන ක්‍රියාපදයෙන් අහන්න ඕන ප්‍රශ්න දෙකක් මං. එකක් තමයි what කියන්නේ මොකද්ද? මොකද්ද? ඊළඟට whom WHOME right yes WHOM right. එතකොට මේ ලියලා තියෙන්නේ right. what කියන පදයේ තේරුම තමයි කුමක්ද කියන එක. whom කියන එකට මම දෙනවා සරල තේරුම් දෙකක්. කාවද කාටද කියලා. හරිද? කාවද කාටද මෙන්න මේ ටික විතරයි මුළු ජීවිතේටම ටෙන්සස් ගැන ඉගෙන ගන්නදී මතක තියාගන්න ඕන ප්‍රධාන කාරණා ටික. ওই ටික දන්නවනම් ඕනම කෙනෙකුට ටෙන්සස් පුළුවන් වෙනවා.
හරිද? දැන් මම අහනවා මෙන්න මේ ප්‍රශ්න පද දෙකෙන් වාක්‍ය ක්‍රියාව ප්‍රශ්න කළ විට නිසි පැහැදිලි පිළිතුරක් ලැබෙනවා නම් මේ දෙකෙන් එකකට හරි. ඒ ලැබෙන පිළිතුර ලෙස මේක ලැබෙනවා නම් අනිවාර්යෙන් ඒක ඔබ්ජෙක්ට් පදයක්. එහෙම නොලැබෙනවා නම් ඒ ඔබ්ජෙක්ට් පදයක් නෙමෙයි. දැන් උදාහරණයක් බලමු. I play cricket. මම අහලා බලනවා. play සෙල්ලම් කරනවන්නේ. what කුමක්ද සෙල්ලම් කරන්නේ? what play කුමක්ද සෙල්ලම් කරන්නේ? එනවද උත්තරේ? එනව නේද? ඕ නේද කියන්නේ නෑනේ. right. I play cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. එතකොට I play what cricket කියන එක ආවා. මේ දෙකෙන් එකකට හරි උත්තරයක් ආවොත් ඇති. හොඳයි. එහෙම ලැබුණොත් ඒක මොන පදයක්ද මේක එහෙනම්? ඔබ්ජෙක්ට් පදයක්. නිකන් මේකෙනුත් අහලා බලමු. I play cricket. right. කාටද සෙල්ලම් කරන්නේ ක්‍රිකට්? එහෙම එකක් එනවද? නෑනේ. එන්නේ නෑ. කාටද ක්‍රිකට් ගහන්නේ කියලා ඇහුවට එන්නේ නෑනේ මේකනේ. කමන්නේ දෙකෙන් එකකට හරි ආවොත් ඇති. දැන් මෙතන බලමුකෝ තව එකක් ලියලා. නේද? right. I help you. ඒ කියන්නේ මොකද්ද? මම ඔයාට උදව් කරනවා. මේ වාක්‍යයේ තියෙන ඔබ්ජෙක්ට් පදේ බලමු අපි. help කියන එකෙන් ප්‍රශ්න කරන්න එපානේ. what help උදව් කරනවා. කුමක්ද උදව් කරන්නේ? උත්තරයක් එනවද? නෑනේ. whom help කරනවා. whom help කරනවා whom. මේකෙන් මෙදින් අහන්න තියෙන්නේ මහ දෙයක් නෙමෙයිනේ. whom help කරනවා කාටද උදව් කරන්නේ? අන්න ආ උත්තරේ. ඔයාට. පැහැදිලිද? එහෙනම් මේකේ වෙලාවේ මේ වාක්‍යය නම් අපිට මේ දෙවෙනි ප්‍රශ්න පදේට උත්තරයක් ආවනේ. මේ දෙකෙන් මොකකට ආවත් ඇති. එහෙනම් මෙහි මේක ඔබ්ජෙක්ට් එකක්. දැන් මම මේක බලන්න චෙක් කරන්න එනවා. I go home. මම ගෙදර යනවා. මම යනවා go කියන්නේ යනවනේ. මං අහනවා what කුමක්ද යනවා? කුමක්ද යනවා? යන දෙයක් මොකක් කර තියනවද? නෑ යන මිනිස්සෙක් ඉන්නවා. ඒක වෙනම එකක්. හරිද? අපිට අහන්න තියෙන්නේ කුමක්ද කියලානේ. කුමක්ද ගෙදර යන්නේ උත්තරයක් තියනවද? sorry කුමක්ද යන්නේ උත්තරයක් තියනවද? නෑ. කොහෙද යන්නේ කිව්වනම් තියනවා ගෙදර කියලානේ. කොහෙද යන්නේ කියන එක අපි දාන්න පුළුවන්ද මෙතනට? බෑ අපිට දීලා තියෙන සුද්ධ මේ වචන දෙක විතරයි. හම්. අපිට ඕන ඕනේ දාලා පහන්න කරලා මේක උත්තරයක් කරගන්න බෑ. I go home what? කුමක්ද යන්නේ උත්තරයක් නැත. එහෙනම් මේකට පළවෙනි එකට දැන් ඊළඟ බලනවා. කාටද යන්නේ? එහෙම කාට හරි එහෙම එකක් තියෙනවද මේකේ? නැත. right. I go home. කවුද යන්නේ කියලා අහන්න බෑ. හොඳේ. පැහැදිලිද? කවුද යන්නේ කියලා නිකන් සර් අහගලා අපි උත්තරයක් පාද එහෙම එන්නේ නැහැ. කාටද යන්නේ උත්තරයක් එන්නේ නැහැ. එහෙනම් දෙකටම උත්තර ආවේ නැහනේ. ඒ නිසා නුවන් සමීර ඔයාලට කියනවා මේකේ home කියන වචනය ඔබ්ජෙක්ට් පදයක් නෙවෙයි කියලා. අර දෙකෙන් එකකට හරි උත්තර ලැබුණා නම් ඔබ්ජෙක්ට් පදයක් තමයි ඒ තියෙන්නේ. එහෙනම් වාක්‍යයක ඔබ්ජෙක්ට් තීද කියලා චෙක් කරගන්න අපිට දීලා තියෙනවා පොඩි ක්‍රමවේදයක්. ඒ තමයි what සහ whom කියන ප්‍රශ්න පද දෙක නේද? එක මතක තියෙන්න ඕන. මොන පද දෙකද? what සහ whom. what වල තේරුම මොකද්ද? කුමක්ද? නේද? මොකද්ද කියන එක. whom කියන්නේ කාටද? කාවද කියන අර්ථය තියෙනවා. හරිද? දැන් කවුරු කියනවා I love you කියලා. I love you. මට කියන්න මේක තියෙන සබ්ජෙක්ට් එක මොකද්ද? I. verb එක love. ඔබ්ජෙක්ට් පදේ මොකද්ද? you. ඒක ඔබ්ජෙක්ට් පදයක් විදියට ආවේ මොන අර ප්‍රශ්න පද දෙකෙන් right? හරිද? මොන what එකටද? whom කියන ප්‍රශ්න පදයට උත්තරයක් ලෙස දාවේ මේක. very good. whom වලටනේ තේරුණා. එහෙනම් ඔයා දැන් මතක තියාගන්න ඕන එක දෙයක් තමයි වැදගත් දෙයක්. what වලට උත්තරයක් ලෙසින් යම් කිසි දෙයක් ලැබෙනවා නම් අන්න එසේ ලැබෙන ඔබ්ජෙක්ට් පද අපි හඳුන්වනවා right direct direct object. ඍජු කර්ම direct object පද. එහෙම නැත්නම් direct objects කියලා කට්ටිය උත්තරනවස් කරන direct object එක. whom වලට පිළිතුරු ලෙස ලැබෙන පද ඔබ්ජෙක්ට් පද මේ වගේ ඔබ්ජෙක්ට් පද මේ ප්‍රශ්න පදයට පිළිතුරු ලෙස ලැබෙන ඒවා තියෙනවනේ. ඒවා අපි හඳුන්වනවා indirect. ඒ නම් වැඩක් නැහැ ඇත්තටම. ඒක මතක තියාගන්න. එහෙම ව්‍යාකරණ නුකුල නමකුත් තියෙනවා. දැන් අපි මේ බල්ලාමයි හැබැයි බලන්න මෙයා ඇල්ටේෂන්. නේද? මෙයා එහෙම ලයන් ෂිප්ඩ්. එහෙම කියනව නේද? මෙයා ඔස්ට්‍රේලියන්. එහෙම බල්ලා ඉන්නවද? එහෙම එකක් නැහැ. මම නිකන් ඔස්ට්‍රේලියන් කියලා කිව්වේ. my dear I'm not interested in dogs. බල්ලෝ ගැන හිටි දන්නේ නැහැ මම. එතන මෙහෙම වර්ග දෙකක් තියෙනවනේ. කවුරු ඇහුවොත් දැන් ඔයාගෙන් කාටද බලමු. ඔයා බුද්ධිමත් නම් ඔයාට කියන්න පුළුවන්. direct objects කියලා කියන්නේ මොන වර්ගයේ ඔබ්ජෙක්ට් වලටද? what කියන ප්‍රශ්න පදයෙන් ප්‍රශ්න කළ විට පිළිතුරු ලෙස ලැබෙන ඔබ්ජෙක්ට් පද වලට කියනවා මොන පදද? direct objects. මොන ඔබ්ජෙක්ට්ද? direct objects. එහෙනම් කවුරු අහන indirect objects කියන්නේ මොනවද කියලා?
whom කියන ප්‍රශ්න පදයෙන් ප්‍රශ්න කළාට පස්සේ sentence එක යම් කිසි object එකක් මතුවලා ආවද අන්නේ ආවා වූ object පද ආයිති වෙන්නේ මොන object වලටද indirect objects වලට එහෙනම් grammar කියන එක මහ දෙයක්ද නෑ ඕව දැනගන්නවා නම් and ඉන්න කියන්න පුළුවන් ඔයාලට කාට හරි තමන්ගේ අතේ තියෙන මේ මතක තියාගන්න එක right එතකොට දැන් object ගැන දන්නවා subject verb object right subject ගැන කිව්වා ඊයේ කිව්වා verb ගැන කිව්වා ඔන්න මම අද object ගැන කිව්වා right මේක තියාගන්න right ඕක තමයි වැදගත් දේ එහෙනම් මම ඒ කතාව පැහැදිලි කරනවා මේ විදිහට ඉවර කරනවා ඒක